ආයිබෝන් දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය යටතේ අපි අදත් දුවල පුතාලත් එක්ක එකතු වෙන්නේ පස්වන ඒකකයත් එක්ක. පස්වන ඒකකයේ දුවේ පුතේ බලන්න ජලයේ ගුණාත්මක බව. ජලයේ ගුණාත්මක බව කියන ඒකකයේ දරුවනේ පස්වන ඒකකයේ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාව යටතේ 12 වෙනි ශ්‍රේණියේ පස්වන ඒකකයේ විශේෂයෙන්ම ජලයේ ගුණාත්මක බව කියන පාඩම දරුවනේ මේ යටතේ අපි පස්වන ඒකකයේ පළවන කොටස විදිහට දරුවනේ මේ ජලයේ ගුණාත්මක බව ඇගයීමකට ලක් කරනවා. මොකද්ද මේ ජලයේ ගුණාත්මක භාවය කියන එක සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක අද කතා කරන්න අපි බලාපොරොත්තු වෙන දරුවනේ. හොඳයි බලමු දරුවනේ අපි. බලමු දරුවනේ අපි විශේෂයෙන්ම ජලයේ ගුණාත්මක භාවය water quality එක. ජලයේ ගුණාත්මක භාවය ගැන කතා කරනකොට දුවේ පුතේ විශේෂයෙන්ම අපිට විවිධ පාරාමිතීන් වල අවශ්‍යතාවය මතුවෙනවා. right විවිධ පාරාමිතීන් වල අවශ්‍යතාවය විශේෂයෙන්ම දරුවනේ අපි බීමට ගන්න ජලයේ විශේෂයෙන්ම අපි ජල අවශ්‍යතාවය මිනිස්සාගේ ජල පරිභෝජනය ගත්තාම දුවේ පුතේ ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා ගෘහස්ත පරිභෝජනය සඳහා ලබා ගන්නකොට අපි ජලය පානීය සඳහා ඒ වගේම දරුවනේ ඉවුම් පිහිම් කටයුතු සඳහා ඒ වගේම පිරිසුදු කිරීමේ කටයුතු ශරීරය පිරිසුදු කිරීමේ කටයුතු නෑමේ කටයුතු රෙදි දීමේ කටයුතු සඳහා දරුවනේ අපි ගෘහස්ත වශයෙන් මේ ජලය යොදා ගන්නවා. මානව අවශ්‍යතාව සඳහා ජලය යොදා ගැනීම ගැන කතා කරද්දී විශේෂයෙන්ම දරුවනේ අපි ජලය ප්‍රධාන ජල සැපයුම් මගින් ලබා ගන්න ජලය ඊටාම ගුණාත්මක තත්ත්වයෙන් පැවතිය යුතුයි. ගෘහස්ත ජලය විශේෂයෙන් පානීය ජලය කියලා අපි ඒක හඳුන්වන්නේ දරුවනේ. ඒ වගේම අපි දන්නවා මේ ජලයේ ගුණාත්මක භාවයේ දරුවනේ අපි සිදු කරන ජලයේ යොදා ගන්න ආකාරය අනුව ජලයේ භාවිතයට ගැනෙන ආකාරය අනුව මේ ජලයේ පැවතිය යුතු ගුණාත්මක තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන් දරුවනේ. විශේෂයෙන්ම භෝග වගා කටයුතු සඳහා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය යොදා ගැනීමේදී අපි මේ පානීය ජලයේ තියෙන පාරාමිතීන්ම පානීය ජලයේ තියෙන ගුණාත්මක තත්ත්වෙම තියෙන්න ඕනේ කියලා අපි ඒකෙදි අදහස් කරන්නේ. නමුත් අපි නිතරම කියන කතාවක් මේ පාඩම ආශ්‍රිතව කතා කරනකොට අපි දන්නවා විශේෂයෙන්ම මේ කොළ එළවලු පලා වර්ග වගේ එළවලු අපි අමුයෙන් ආහාරයට ගන්න එළවලු තියෙනවා දරුවනේ. සලාද වර්ග කොළ එළවලු පලා වර්ග වගේ දේවල් සඳහා ජල සම්පාදනයේදී නම් ඊටාම පිරිසුදු තත්ත්වයේ ජලය තමයි දුවේ පුතේ භාවිතා කරන්න ඕනේ. ඉතින් අපි අවශ්‍යතාවයේ මත ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත සඳහා කාර්මික කටයුතු සඳහා ඒ වගේම අපි දන්නවා විදුලිය උත්පාදනය කිරීම සඳහා ජල විදුලිය උත්පාදනය සඳහා ඒ වගේම ප්‍රවාහන මාධ්‍යයක් විදිහට ප්‍රවාහන කටයුතු සිදු කරන්න ඒ වගේම විවිධ චාරිත්‍ර වාරිත්‍ර මේ සංස්කෘතික මේ අතින් වටිනාකමකින් යුක්ත කටයුතු සඳහා දිය කැපීම පිරිත් පැන් ඒ වගේ කටයුතු සඳහා වගේම සෞන්දර්යාත්මක කටයුතු සඳහා දරුවනේ විශේෂයෙන්ම සංචාරක ආකර්ෂණය ලබා ගන්න ජෛව විවිධත්වයේ වැඩි දියුණු වීම සඳහා ජෛව විවිධත්වයේ පවත්වා ගන්න ඒ වගේම ජල ಕ್ರೀಡಾ ජලය ආශ්‍රිත ක්‍රීඩා තියෙනවා දරුවනේ. ඉතින් මෙන්න මේ විවිධ අවශ්‍යතා විවිධ භාවිතයන් සඳහා යොදා ගන්නා ජලයේ පාරාමිතීන් ගැන කතා කරනකොට ගුණාත්මක භාවය කතා කරනකොට දරුවනේ මේ එක් අවශ්‍යතාවයේ අනුව ඒ යොදා ගන්නා ක්‍රියාවලිය අනුව ජලයේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. right හොඳයි දරුවනේ අපි බලමු මේ ජලයේ පාරාමිතීන් ගුණාත්මක භාවය සම්බන්ධ මේ පාරාමිතීන් මොනවද කියන එක සම්බන්ධයෙන් අපි මේ පාඩමේදී මුල් කොටසෙන් ඔබත් එක්ක දුවේ පුතේ කතා කරනවා. හොඳයි දුවේ පුතේ බලන්න විවිධ පාරාමිති වල අවශ්‍යතාවය බලන්නකෝ බීමට ගන්නා ජලයේ බලන්නකෝ බීමට බලන්න ජලයේ වර්ණය ඒ වගේම ජලයේ ගන්ධය ජලයේ බොරතාවය නැත්නම් ආවීලතාවය ඒ වගේම බැක්ටීරියා වැනි අහිතකර ශුද්‍ර ජීවීන් වැනි ලක්ෂණ අපි සලකා බලනවා. බලන්නකෝ පානීය ජලයේ ගුණාත්මක භාවය ගැන සලකා බැලීමේදී ඒ පානීය ජලයට අදාළ පාරාමිතීන් ගැන කතා කරන්න වෙනවා දරුවනේ. එතකොට විශේෂයෙන්ම බීමට ගන්නා ජලයේ පානීය ජලයේ බීමට ගන්නා ජලයේ දරුවනේ අපි විශේෂයෙන්ම මේ ගැන කතා කරද්දී ඊටාම ගුණාත්මක තත්ත්වයෙන් පවතින්න ඕනේ මේ ජලය. අපි දන්නවා ජලය ආශ්‍රිත විවාදිජනක ශුද්‍ර ජීවී ආකාරයනවා සැල්මොනෙල්ලා ටයිපි උණු සන්නිපාතයේ සඳහා හේතු වෙනවා දරුවනේ විබ්‍රියෝ කොලරා ශිගෙල්ලා අතිසාරය සඳහා කොලරාව සඳහා හේතුකාරක වෙන ව්‍යාධිජනකයන් රෝග ඇති කරන්න පුළුවන් ශුද්‍ර ජීවීන් බොහෝම කලාතුරකින් මේ ජලයේ ඉන්න පුළුවන් දරුවනේ. ඒක නිසා විශේෂයෙන්ම අපි දන්නවා ජල සම්පාදනාගාර විද්‍යාගාර තුල ඒ වගේම පානීය ජලය පිරිපහදු කරන
ජල පවිත්‍රාගාරවල උදාහරණයක් විදිහට අපි දන්නවා විශේෂයෙන්ම අඹතලයේ ජල පවිත්‍රාගාරය කැලණි ගඟෙන් ලබා ගන්නා ජලය පිරිසුදු කරලා පානීය ජලය විදිහට ලබා දෙනවා. ඒ වගේම අපි දන්නවා ගැටමි ජල පවිත්‍රාගාරය මහවැලි ගඟෙන් ලබා ගන්න ජලය පවිත්‍ර කරලා පිරිසුදු කරලා පානීය ජලය පිරිසුදු කරලා ලබා දෙනවා. ඉතින් දරුවනේ මෙන්න මේ ආකාරයට කතා කරනකොට අපිට විශේෂයෙන්ම වැදගත් මේ බීමට ගන්නා ජලයේ ගුණාත්මක භාවයේ ක්වොලිටි එක ගැන කතා කරද්දී මේ ජලයේ ගුණාත්මක භාවය සම්බන්ධ විවිධ පාරාමිතීන් ගැන අපිට අධ්‍යයනය කරන්න වෙනවා දුවේ පුතේ. ඉතින් ඒ ඇසුරෙන් අපි දැන් බලමු දරුවනේ විශේෂයෙන්ම මේ බීමට ගන්න ජලයේ රයිට් මේ විවිධ පාරාමිති අවශ්‍ය වෙන්නේ අය අපිට. බලන්න බීමට ගන්න ජලයේ වර්ණය භෞතික පාරාමිතියක් ජලයේ වර්ණය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අනුව අපිට ජලයේ ගුණාත්මක භාවය තීරණය කරන්න පුළුවන් පාරාමිතියක් විදියට වර්ණය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ජලයේ ගන්ධය අපි දන්නවා දරුවනේ මේ පිරිසුදු ජලය නැත්නම් ජලයේ සාමාන්‍ය ස්වභාවයේ ජලයට වර්ණයක් නැහැ. ජලය අවර්ණයි. ජලයේ මේ සාමාන්‍ය ජලය තුල ගන්ධයක් නැත්නම් ජලයේ වර්ණයක් විවිධ වර්ණ තියෙනවා කියන්නේ ජලයේ තත්ත්වයේ ගුණාත්මක භාවයේ පිරිහීමක් සම්බන්ධයෙන් ඒතර අපිට කතා කරන්න පුළුවන්. ජලයේ ගුණාත්මක භාවය අඩු වෙලා ජලයේ දූෂණයකට ලක් වෙලා කියන්න පුළුවන් අපිට. එතකොට එහෙනම් විශේෂයෙන්ම පානීය ජලයේ බීමට ගන්නා ජලයට අදාළව අපි මේ පාරාමිතියන් ගැන කතා කරොත් ජලයේ වර්ණය දරුවනේ. රයිට් අපි දන්නවා සාමාන්‍යයෙන් ජලයේ වර්ණයක් නැහැ ජලය අවර්ණයි. ඉතින් ජලයේ විවිධ වර්ණ තියෙනවා කියන්නේ වර්ණවත් කියන්නේ ජලයේ දරුවනේ. ඒ අනුව අපිට මේ පාරාමිතියන් මේ සම්බන්ධයෙන් භෞතික පාරාමිතියක් යටතේ අපි මේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් වර්ණයේ විවිධ වෙනස්කම් නිසා මේ ජලයේ ගුණාත්මක භාවය පිරිහිලාද තියෙන කියන ජලයේ තත්ත්වය ගැන ඒ හරහා අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම ගන්ධය දරුවනේ ජලයේ ගන්ධය. ජලයට විවිධ ද්‍රව්‍ය ජලයේ දිය වෙලා තියෙන පුළුවන් විවිධ ද්‍රව්‍ය එකතු වෙලා තියෙන පුළුවන්. මොකද අපි දන්නවා ජලය කියන්නේ හොඳ ද්‍රාවකයක් ජීවයේ ද්‍රාවකයේ විදිහට අපි ජලය හඳුන්වන්නේ. ඒ වගේම ජලයේ බොරතාවය ආවීලතාවය මේ ජලයේ අපැහැදිලි බව විවිධ අවලම්බිත අංශ විවිධ ද්‍රව්‍ය ජලයේ දිය වෙලා තිබීම නිසා මේ ජලයේ පෙනෙන අපැහැදිලි භාවයේ ජලයේ බොරතාවය කියලා අපි කියන්නේ. ඉතින් ඒකත් විශේෂයෙන්ම අපි බලන්න වෙනවා මේ පානීය ජලයේ සම්බන්ධයෙන් කතා කරනකොට. ඒ වගේම බැක්ටීරියා වැනි අහිතකර ශුද්‍ර ජීවී වැනි ලක්ෂණ ජෛවීය පාරාමිතියන් ගැනත් දුවේ පුතේ අපිට කතා කරන්න වෙනවා. ජෛවීය පාරාමිතිය විශේෂයෙන් කොලිෆෝම් පරීක්ෂාව වගේ කොලිෆෝම් ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. කොලිෆෝම් කියනකොට දරුවෝ අපි නිතර කොලිෆෝම් එක ගැන අපි කලිනුත් පාඩම් වල කියලා දීලා තියෙනවා. විශේෂයෙන්ම දරුවෝ අපි දන්නවා මේ ජලය ආශ්‍රිත ඊටාම කලාතුරකින් හමු වෙන මේ ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් දරුවනේ ඉතා කලාතුරකින් හමු වෙන්නේ. ඒක නිසා අපිට වෙන වෙනම මේ ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් සඳහා පරීක්ෂණ කරන්න අපහසුයි. නමුත් මේ ජල සම්පාදනාගාර විද්‍යාගාර තුල වගේම ජල පවිත්‍රාගාර තුල නිතිපතා සිදුවන පරීක්ෂණයක් තමයි කොලිෆෝම් ටෙස්ට් එක. විශේෂයෙන්ම එස්චර්කියා කොලයි ඊ කොලයි කියන බැක්ටීරියාව අපි දන්නවා මිනිස්සු ඇතුළු අචලතාපීය සතුන්ගේ අන්ත්‍රය ආශ්‍රිතව ජීවත් වන කෙනෙක් තමයි මේ ඊ කොලයි කියන බැක්ටීරියාව නැත්නම් කොලිෆෝම් බැක්ටීරියාව. ඉතින් දරුවනේ මේ යම්කිසි ජල ප්‍රභවයක් ජල සාම්පල් එකක් අපි පරීක්ෂා කරලා බලනකොට ඒ ජලයේ කොලිෆෝම් බැක්ටීරියා 4ට වඩා වැඩිපුර ඉන්නවා නම් අපි කියනවා විශේෂයෙන්ම මේ ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිතයි කියලා. එහෙනම් මෙන්න මේ මල ද්‍රව්‍ය වලින් දූෂිත ජලය ආශ්‍රිතවත් අර කලාතුරකින් පාහේ හමුවන ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. එහෙනම් ඒ ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිතයි කියලා කියන්නේ යම්කිසි ජල ප්‍රභවයක තියෙන ජලය අපි ගන්න ජලය රයිට් මල ද්‍රව්‍ය වලින් දූෂිතයි කියන්නේ ඒ ජලය අර ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. එහෙනම් ජලයේ කොලිෆෝම් බැක්ටීරියා ඉන්නවා කියන්නේ වැඩිපුර ඒ ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිත වෙලා තියෙන්නේ. එහෙනම් මේ මල ද්‍රව්‍ය වලින් දූෂිත කොලිෆෝම් බැක්ටීරියා සහිත ජලය ආශ්‍රිතව අන්න අර කියපු රෝග ඇති කරන්න පුළුවන් ව්‍යාධි ඇති කරන්න පුළුවන් ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. කවුද? විබ්‍රියෝ කොලරා, ඒ වගේම අපි කියපු කවුද? සැල්මොනෙල්ලා ටයිපි. මේ ඒ වගේම අතිසාරය ඇති කරන්න පුළුවන් මේ ව්‍යාධිජනක ශුද්‍ර ජීවී ආකාර ශිගෙල්ලා නේද? ඉතින් මෙන්න මේගොල්ලොත් අර මල ද්‍රව්‍ය ආශ්‍රිත දූෂිත ජලයේ ඉන්න පුළුවන් නිසා අපි ඒගොල්ලෝ ඉන්න පුළුවන් කියලා තහවුරු කරගන්න මේ විශේෂයෙන්ම කොලිෆෝම් පරීක්ෂාව කරනවා. එහෙනම් ඒකත් ජෛවීය පාරාමිතියක් විදිහට අපිට දරුවනේ හඳුන්වන්න පුළුවන්. හොඳයි දරුවනේ. ඒ වගේම අපිට විශේෂයෙන්ම ජල සම්පාදනයේ සඳහා යොදා ගන්නා ජලයේ තිබිය යුතු පාරාමිතීන් නැත්නම් මේ පාරාමිතීන් අවශ්‍ය වෙන්නේ ඇයි කියන එකයි අපි කතා කරන්නේ. විශේෂයෙන්ම ජල සම්පාදනය ඉරිගේෂන් කරන්න අපිට වගා ශේෂ්ත්‍රයක් සඳහා ඉඩම් භෝග වගා ශේෂ්ත්‍රයක් සඳහා
අපි ජල සම්පාදන කටයුතු කරනකොට ඒ සඳහා යොදා ගන්නා ජලයේ තිබිය යුතු පාරාමිතීන් වැදගත් පාරාමිතීන් ගැන කතා කරනකොට විශේෂයෙන්ම pH අගය තැම්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය pH අගය වැදගත් වෙනවා දරුවනේ අපිට විශේෂයෙන්ම භෝග වගා කටයුතු වලදී රයිට් වැදගත් වෙනවා ඒ වගේම තැම්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය ඒ වගේම අයන ප්‍රමාණය අපි සලකා බලන විද්‍යුත් සන්නායකතාවය ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි ඒ වගේම බැරලෝහ වැනි ලක්ෂණ මේ ජලයේ දිය වෙලා තියෙන පුළුවන් දරුවනේ බැරලෝහ මේවා ආහාර දාම සහ ජාල ඔස්සේ මිනිසාට මිනිස් ශරීරගත වීමෙන් සතුන්ගේ දේහය තුළට ශරීර තුළට ඇතුල් වීමෙන් මේක විශේෂයෙන්ම අහිතකර තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන්ම ජල සම්පාදනයේදී pH අගය තැම්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය නේද? ඒ වගේම විද්‍යුත් සන්නායකතාවය බැරලෝහ වැනි ලක්ෂණ අපිට මේකෙදී විශේෂයෙන්ම සලකලා බලන්න වෙනවා. මේ විවිධ පාරාමිතීන් වල අවශ්‍යතාවය මේ විවිධ භාවිතයන් අනුව කතා කරනකොට දරුවනේ අපි බලමු ඉදිරියට කියලා. ඒ වගේම ජලජ ජීවීන්ගේ පැවැත්මට අපි දන්නවා ජලජ ජීවීන්ගේ පැවැත්මට ද්‍රාව්‍ය ඔක්සිජන් අපි කියනවා ද්‍රාව්‍ය ඔක්සිජන් DO dissolved oxygen ජලජ ජීවීන්ගේ පැවැත්මට ජලජ ජීවීන්ගේ ශ්වසනය සඳහා වැදගත් වෙන්නේ දරුවනේ ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන්. කවුද? ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් dissolved oxygen. ජලයේ රසායනික පාරාමිතයක් DO කියලා අපි හඳුන්වන්නේ. එතකොට ජලජ ජීවීන්ගේ පැවැත්මට ද්‍රාව්‍ය ඔක්සිජන් ඒ වගේම බොරතාවයේ ආවීලතාවය බලපානවා. රයිට් මේ බොරතාවය නැත්තම් බොර ජලයේ ආවීලතාවය අපැහැදිලි බව මේ අවලම්බිත අංශු නිසා ජලජ ජීවීන්ගේ විශේෂයෙන්ම මත්ස්‍යයන්ගේ කරමල් තුවාල වෙන්න පුළුවන්. ශ්වසන අපහසුතාව ඇති වෙන්න පුළුවන් මත්ස්‍යයන්ට. ඉතින් දරුවනේ ඒ වගේම උෂ්ණත්වයේ වනි ලක්ෂණ ජලජ ජීවීන්ගේ පැවැත්මට වැදගත් වෙනවා. උෂ්ණත්වයේ වැඩිවීම හා අඩුවීම මත ජල ජීවීන්ගේ පැවැත්මට ඒක අහිතකර ලෙස බලපානවා. අපි දන්නවා ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් පවත්වා ගන්න ඕනේ. ඒ වගේම විනෝද ක්‍රියා වගේ සහ ජල ක්‍රීඩා සඳහා විශේෂයෙන් අපි දන්නවා විනෝද ක්‍රියා සහ ජල ක්‍රීඩා සඳහා සලකා බලනකොට ජලයේ වර්ණය, ගන්ධය, බොරතාවයේ ආවිලතාවය, ඒ වගේම බැක්ටීරියා වැනි හිතකර ශුද්‍ර ජීවීන් වැනි ලක්ෂණ බැක්ටීරියා වැනි හිතකර නෙවෙයි. එතකොට අපිට මේකෙදිත් වෙනස් වෙනවා දරුවනේ බැක්ටීරියා වැනි අහිතකර ශුද්‍ර ජීවීන්ගේ ලක්ෂණ කියලා අපි ඒක හදාගමු නේද? එතකොට විනෝද ක්‍රීඩා සහ ජල ක්‍රීඩා සඳහා යොදා ගන්න ජලයේ අපි සලකා බලන පාරාමිතීන් විදිහට වර්ණය, ගන්ධය, බොරතාවය, නැත්නම් ආවීලතාවය, බැක්ටීරියා වැනි අහිතකර ශුද්‍ර ජීවී වැනි ලක්ෂණ දරුවනේ අපි මෙතන අහිතකර කියලා හදාගමු දරුවනේ. අහිතකර රයිට් බැක්ටීරියා වැනි අහිතකර ශුද්‍ර ජීවී ලක්ෂණ වැදගත් වෙනවා දරුවනේ. හොඳයි දරුවනේ අපි ළමට කතා කරන්න යන්නේ ජලයේ ගුණාත්මක භාවය පිළිබඳව water quality එක සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ. අපි දන්නවා අපි කතා කරපු සියලු හිතකර භාවිතයන් දැරීම සඳහා ජල ප්‍රභවයකට තියෙන හැකියාව විශේෂයෙන්ම ජලයේ ගුණාත්මක භාවය කියපුවම කතා කරන්න දරුවනේ අදාළ සියලු හිතකර භාවිතයන් සඳහා ජලයේ භාවිතා කළා කියන අපි කරන ක්‍රියාවලි සඳහා අදාළ සියලු හිතකර භාවිතයන් දැරීම සඳහා ජල ප්‍රභවයකට තියෙන හැකියාව දරුවනේ අපිට ජලයේ ගුණාත්මක භාවයේ විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් දරුවනේ හිතකර භාවිතයන් විදිහට මිනිසා සහ ජීවීන් බලන්නකෝ භාවිතා කරන ආකාරය මිනිසා සහ වනජීවීන් මේ ජලය භාවිතා කරන ආකාරය බීමට ගන්නා ජලය ඒ වගේම ජලජ ජීවීන්ගේ වාසස්ථාන වගේ නේ ඒ වගේම හිතකර භාවිතයන් දැරීම සඳහා ජල ප්‍රභවය සුදුසු නම් අපි කියනවා ජලයේ ගුණාත්මක භාවය හොඳයි කියලා. හිතකර භාවිතයන් සඳහා අනිවාර්යයෙන්ම හිතකර භාවිතයන් දැරීම සඳහා ජල ප්‍රභවය සුදුසුයි නම් අපි ඒක ජලයේ ගුණාත්මක බව හොඳයි කියලා කියනවා දරුවනේ. රයිට්. ඒ වගේම හිතකර භාවිතයන් දැරීම සඳහා ජල ප්‍රභවය සුදුසු නොවේ නම් අපි කියනවා ජලයේ ගුණාත්මක භාවය හොඳ නැහැ කියලා කියනවා. හිතකර භාවිතයන් දැරීම සඳහා ජල ප්‍රභවය සුදුසු නම් ජලයේ ගුණාත්මක භාවය හොඳයි water quality එක හොඳයි කියලා කියනවා දරුවනේ. ඒ වගේම හිතකර භාවිතයන් දැරීම සඳහා ජල ප්‍රභවය සුදුසු වෙන්නේ නැත්නම් අපි කියනවා ජලයේ ගුණාත්මක භාවය හොඳ නැහැ කියලා. ජලයේ ගුණාත්මක භාවය කියලා කියන්නේ මේන නිර්වචනය ලියාගමු දරුවනේ.
ප්‍රධාන නිර්වචන ලියාගමු. ජලයේ ගුණාත්මක භාවය කියද්දී අපි විභාගයට ඔයගොල්ලෝගෙන් අහනවා විශේෂයෙන්ම විභාග රචනා ප්‍රශ්නයකදී ජලයේ ගුණාත්මක බව කියන්නේ ජලයේ රසායනික, ඒ වගේම ජලයේ භෞතික, ජෛව හා විකිරණශීලී ලක්ෂණයි. අන්න බලන්න ජලයේ ගුණාත්මක භාවය කියලා කියන්නේ මොකද්ද? ජලයේ ගුණාත්මක භාවය කියලා කියන්නේ ජලයේ රසායනික, ඒ වගේම ජලයේ රසායනික, භෞතික, ජෛව හා විකිරණශීලී ලක්ෂණයි. එහෙනම් ඊට පස්සේ ජලයේ ගුණාත්මක බව හඳුන්වන්න ඕනොත් ඔබට ව්‍යුහගත ප්‍රශ්නයකදී හෝ රචනා ප්‍රශ්නයකදී දුවේ පුතේ කොහොමද ඔබ නිවැරදිව ජලයේ ගුණාත්මක බව හඳුන්වන්නේ? ජලයේ රසායනික, ජලයේ භෞතික, ඒ වගේම ජෛව සහ කවුද විකිරණශීලී ලක්ෂණ තමයි දරුවනේ ජලයේ ගුණාත්මක භාවයට අපි කතා කරන්නේ. ජලයේ භෞතික මේ බලන්න, ජලයේ රසායනික, ඒ වගේම ජලයේ භෞතික, ජෛව හා විකිරණශීලී ලක්ෂණ තමයි water quality නැත්නම් ජලයේ ගුණාත්මක භාවය කියලා අපි කතා කරන්නේ. ඒ වගේම ජීවී විශේෂයකට නැත්නම් ජෛව නැත්නම් ජීවී විශේෂයක අවශ්‍යතාවයට හෝ මනුෂ්‍ය අවශ්‍යතාවයකට හෝ සාපේක්ෂව මැනීම මගින් අපිට ජලයේ තත්ත්වය සැලකීම සිදු කරන්න පුළුවන්. ජීවී විශේෂයකට නැත්නම් ජෛව විශේෂයකට ජීවී විශේෂයක උවමනාව අවශ්‍යතාවය හරි මනුෂ්‍ය අවශ්‍යතාවයකට හරි මිනිසුන්ගේ අවශ්‍යතාවයකට හරි සාපේක්ෂව මැනීම මගින් කාට සාපේක්ෂවද? ජෛවී විශේෂයක අවශ්‍යතාවයට හෝ මනුෂ්‍ය අවශ්‍යතාවයකට හෝ සාපේක්ෂව මේක මැනීම මගින් අපිට ජලයේ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න පුළුවන්, සැලකීමක් කරන්න පුළුවන්. right? ප්‍රමිතියකට සාපේක්ෂව ළමයි ජලයේ ගුණාත්මක බව අනුකූල වන්නේද යන්න සැලකීම මගින් අපිට උදාහරණයක් විදිහට පරිසර පද්ධතියක සෞඛ්‍ය ඒ වගේම බීමට සුදුසු වීම, මිනිස් පරිභෝජනයට සුදුසු වීම සලකන්න පුළුවන්. මොකද්ද? ප්‍රමිතියකට සාපේක්ෂව ජලයේ ගුණාත්මක බව යම් ප්‍රමිතියකට සාපේක්ෂව ජලයේ ක්වොලිටි එක ඒක ප්‍රමිතියට අනුකූල වෙනවද කියන එක සැලකීම මගින් අපිට පුළුවන් පරිසර පද්ධතියක සෞඛ්‍ය, ඒ වගේම බීමට සුදුසු වීම වගේම මිනිස් පරිහරණයට සුදුසු වීම කියන එක අපිට කතා කරන්න පුළුවන්, තහවුරු කරගන්න පුළුවන්. ඉතින් ජලය එක් අණුවක දරුවනේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ජල අණුවක් අපි H2O. මෙයා මෙන්න මේ ආකාරයටයි බන්ධනය වෙලා තියෙන්නේ. ඔක්සිජන් පරමාණුව වටා කෝණිකව බැඳිලා ඉන්නවා දරුවනේ මෙහෙම H පරමාණු දෙකක්. මේ ඔක්සිජන් පරමාණු අසල ඩෙල්ටා ඍණ ආරෝපණයකුත් H පරමාණු අසල ඩෙල්ටා ධන ආරෝපණයකුත් විදියට මෙන්න මේ ආකාරයට ද්‍රවීය අණුවක් විදියටයි දරුවනේ ජල අණුවක් තියෙන රසායනිකව. ඒ වගේම මේ ජල අණු අතර එක් ජල අණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන මගින් ඒවා බැඳිලා තියෙන්නේ දරුවනේ. ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන මගින් ඒවා බැඳිලා තියෙන්නේ. ඒ වගේම මේ ජලය එක් අණුවක මේ බලන්නකො ජලයේ එක අණුවක මේ බලන්න H2 හයිඩ්‍රජන් පරමාණු දෙකක් හා ඔක්සිජන් පරමාණු එකක් බලන්න right සංයුක්තතා බන්ධනයක නැත්නම් සහ සංයුජ බන්ධනයකින් දරුවනේ බන්ධනය වෙලා තියෙන්නේ. සංයුක්තතා බන්ධනයකින් බන්ධනය වෙලා බැඳිලා තියෙන්නේ දරුවනේ. right හරි මේ තියෙන දරුවනේ ඒ බන්ධනය සකස් වෙලා තියෙන ආකාරයේ කෝණිකව මේක සම්බන්ධ වෙලා තියෙන දරුවනේ H පරමාණු දෙකක්. මේ ඩෙල්ටා කියන අගයයි මේ තියෙන ඩෙල්ටා ධන ආරෝපණයක් H පරමාණු අසලත් O පරමාණු අතල ඩෙල්ටා ඍණ ආරෝපණයකොත් විදිහට ද්‍රවීයතාවයක් පෙන්눔 කරන ද්‍රවීය අණුවක් විදිහට අපිට ජල අණුව හඳුන්වන්න පුළුවන් දරුවනේ. right මේ ජලය නොයෙකුත් ද්‍රව්‍ය සමග මිශ්‍ර වෙලා දරුවනේ විශේෂයෙන්ම එතනෝල් එක්ක මිශ්‍ර වෙලා උනහම අපි උදාහරණයක් විදිහට ඕනෑම සමානුපාත වලින් සමජාතීය මිශ්‍රණයක් හදන්න පුළුවන් දරුවනේ. මොකද ජලය හොඳ ද්‍රාවකයක්. ජීවයේ ද්‍රාවකයේ විදිහට මේ ජෛව රසායනික ක්‍රියාවලිය සඳහා වැදගත් වෙන හොඳ ද්‍රාවකයක් විදිහට අපිට ජලය සලකන්න පුළුවන්. අපේ මිනිස් දේහයේ රුධිර ප්ලාස්මාවෙන් වැඩිම ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන ජලයේ දරුවනේ. එහෙනම් මතක තියාගන්න ජලය හොඳ ද්‍රාවකයක්. විවිධ ජෛව රසායනික ක්‍රියාවලිය සඳහා ජලය හොඳ ද්‍රාවකයක් විදිහට ක්‍රියා කරනවා දරුවනේ. එහෙනම්
ජලය නොයෙකුත් ද්‍රව්‍ය සමග මිශ්‍ර වෙනවා. අමාද්‍යසාර එක්ක නැත්නම් එතනෝල් එක මිශ්‍ර වෙනවා. එයා ඕනෑම සමානුපාත වලින් සමජාතීය මිශ්‍රණයක් හදනවා දරුවනේ. ඒක නිසා ජලය හොඳ ද්‍රාවකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ජීවයේ ද්‍රාවකයේ විදිහට අපි හඳුන්වන්නේ ජලයයි දරුවනේ. ඒ වගේම ජලයේ දියවන ද්‍රව්‍ය අපි කියනවා ජලකාමී ද්‍රව්‍ය කියලා. කවුද මේ ජලයේ දියවන ජලකාමී ද්‍රව්‍ය විදිහට හඳුන්වන්නේ? ලුණු, සීනි, අම්ල, භස්ම, ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් වැනි වායු. කවුද ජලයේ දියවන වායු? ඔක්සිජන් හා CO2. මෙවන් O2 ඒ වගේම CO2. ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් වැනි වායු. ඒ වගේම ජලයේ දියවන ද්‍රව්‍ය විදිහට ජලකාමී ද්‍රව්‍ය ලුණු, සීනි, වායුන්. කවුද? O2 CO2 වගේ. ඒ වගේම ජලයේ අමිශ්‍ර ද්‍රව්‍ය අපි කියනවා ජල බීතික ද්‍රව්‍ය. ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. කවුද? තෙල් හා මේදය. ජල බීතිකයි. ජල බීතිකයි. ජලයේ අමිශ්‍රයි. ජලයේ අමිශ්‍ර ද්‍රව්‍ය ජලයේ දිය වෙන්නේ නැහැ පුතේ. ජලයේ අමිශ්‍ර ද්‍රව්‍ය නැත්නම් ජල බීතික ද්‍රව්‍ය විදිහට දුවේ පුතේ අපිට තෙල් සහ මේදය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මිනිසා ඇතුළු වෙනස් ජීවීන්ගේ වගේම කෘෂිකාර්මික කාර්මික සහ සෞන්දර්යාත්මක අවශ්‍යතා සඳහා යොදා ගැනීමේදී සලකා බැලෙන ජලයේ භෞත රසායනික සහ ජෛවීය ගුණාංග තමයි දරුවනේ ජලයේ ගුණාත්මක භාවය ලෙස අපිට අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. රයිට්, මේ අර්ථ දැක්වීම සම්සුද්ධ ජලය සඳහා නෙවෙයි දරුවනේ. අපි දන්නවා සම්සුද්ධ ජලයේ පවතින විවිධ ද්‍රව්‍ය දිය වෙලා සම්සුද්ධ ජලයේ වශයෙන් ජලයේ පවතින්නේ අපි දන්නවා නේද? ජලයේ විවිධ ද්‍රව්‍ය දිය වෙලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා මිනිසා ඇතුළු වෙනත් ජීවීන්ගේද ඒ වගේම කාර්මික හා සෞන්දර්යාත්මක අවශ්‍යතා සඳහා රයිට් යොදා ගැනීමේදී සලකා බැලෙන ජලයේ භෞත රසායන සහ ජලයේ භෞතික රසායන කියන එක. ජලයේ භෞත රසායන හා ජෛවීය ගුණාංග තමයි දරුවනේ ජලයේ ගුණාත්මක භාවය විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. රයිට්, මේ අර්ථ දැක්වීම අපි දන්නවා සම්සුද්ධ ජලයේ සඳහා නොවේ. මොකද ජලයේ විවිධ ද්‍රව්‍ය ජලයේ දිය වෙලා තියෙන දරුවනේ. හරි. සම්සුද්ධ ජලය කියන්නේ කාටද බලන්න? රසායනික සංයෝගයක් සංසුද්ධ ජලය කියන්නේ. අපි අඳලා පෙන්නවා හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් අතර රසායනික බන්ධනයකින් හැදලා තියෙන මේ තියෙන රසායනික සූත්‍රය H2O. මේ මෙන්න බන්ධනය O පරමාණුව වටා හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳලා ඉන්නවා. O පරමාණු අසල ඩෙල්ටා ඍණ ආරෝපණයකුත් H පරමාණු අසල ඊටාම කුඩා ඩෙල්ටා ධන ආරෝපණයකුත් විදියට ද්‍රවීයතාවයක් පෙන්වන ආකාරයට බන්ධනය ද්‍රවීයයි ජලාණුවක්. එතකොට මේ බලන්නකො මෙන්න මේ සම්සුද්ධ ආකාරයෙන් ස්වභාවිකව ජලය හමු වෙන්නේ නැහැ පුතේ. මොකද ජලය ජීවී ද්‍රාවකය කියලා කියන්නේ ජලය ඉතා හොඳ ද්‍රාවකයක් වීම නිසා අපිට සම්සුද්ධ තත්ත්වයෙන් මේ ජලය හම්බෙන්නේ විවිධ ද්‍රව්‍ය දිය වෙලා ජලයේ තියෙන දරුවනේ. ජලය හොඳ ද්‍රාවකයක්. හරි. ඒ වගේම ජලය පොළවට වැටීමේදී අපි දන්නවා මේ ජලය විවිධ උපස්තර මතින් දරුවනේ පස මතින් නේද විවිධ උපස්තර මතින් මේ ජලය ගලාගෙන යනකොට මේ ජලයේ වායු වර්ග පස් අංශු ඒ වගේම රසායනික ද්‍රව්‍ය මිනිස් සහ සත්තාප ද්‍රව්‍ය එකතු වෙනවා. මේ අනුව ජල ප්‍රභව වලින් ලැබෙන ජලය කියලා කියන්නේ විවිධ ද්‍රව්‍ය වල මිශ්‍රණයක්. ජල ප්‍රභව වලින් ලැබෙන ජලය කියන්නේ දරුවනේ විවිධ ද්‍රව්‍ය වල මිශ්‍රණයක් කියන එක ඔබ ඊටාම හොඳින් අවබෝධ කරගන්න අවශ්‍යයි දරුවනේ. රයිට්. මෙන්න මේ නිසා දරුවනේ සම්සුද්ධ ජලයට වඩා වෙනස් වෙච්ච භෞතික රසායනික සහ ජෛවීය ලක්ෂණ ස්වභාවික ජලයට තියෙනවා. ජලය සම්සුද්ධ වශයෙන් පවතින්නේ නැහැ කියලා අපි කතා කරේ කලින්. එහෙනම් දරුවනේ මේ නිසා සම්සුද්ධ ජලයට වඩා වෙනස් වුණු සම්සුද්ධ ජලයට වඩා වෙනස් වෙච්ච භෞතික
රසායනික සහ ජෛවීය ලක්ෂණ තමයි ස්වභාවික ජලයට හිමි වෙන්නේ. රයිට්? ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ විස්තර කරන්න අපිට තත්ත්ව ප්‍රමිති quality standard අත්‍යවශ්‍ය වෙනවා දරුවනේ. quality standard අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි මෙන්න මේ සඳහා දරුවනේ ජලයේ භෞතික රසායනික සහ ජෛව විද්‍යාත්මක පරාමිතීන් භාවිතා කරනවා. අපි කතා කරන්න යන්නේ ඒවා ඉස්සරහට දැන්. මේ සඳහා අපි ජලයේ භෞතික රසායනික සහ ජෛව විද්‍යාත්මක පරාමිතීන් භාවිතා කරනවා දුවේ පුතේ. එහෙනම් අපි ජලයේ ගුණාත්මක භාවයේ මනින් ලබන අවස්ථා බලන්න. ජලයේ ක්වොලිටි එක, වෝටර් ක්වොලිටි එක, මේ ජලයේ ගුණාත්මක භාවයේ මනින්න වන අවස්ථා මොනවද? මොන වගේ අවස්ථාවලදී ජලයේ ගුණාත්මක භාවයේ මනින්නේ කියලා අපි දුවල පුතාලත් එක්ක කතා කරන්න බලන්න යන්නේ. බලන්න දුවේ පුතේ එහෙනම් අපි මේ ජලයේ ගුණාත්මක භාවයේ මනින් ලබන අවස්ථා මොනවද කියලා බලමු. හොඳයි බලමුද අපි? හොඳයි බලමු. ජලයේ ගුණාත්මක භාවයෙන් මනින් ලබන අවස්ථා බලමු දුවේ පුතේ බලන්න. මේ පරිසරයට ඇතිවන හානි අවම කර ගැනීම සඳහා ඒ වගේම පාරිසරික ජලය ගුණාත්මක භාවය රැකීමට. මෙන්න ජලයේ ගුණාත්මක භාවය මනින් ලබන අවස්ථා විශේෂයෙන් ජලයේ මගින් පරිසරයට ඇතිවන හානිය අවම කරගන්න. ඒ වගේම පාරිසරික ජලය ගුණාත්මක භාවය රැකීමට. මේ පාරිසරික ජලයේ ගුණාත්මක භාවය රැකීමට. ඒ වගේම මිනිසාගේ ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වූ විට හා මිනිසාගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අනිවාර්යයෙන්ම ජලයේ ගුණාත්මක භාවය මැනීම සිදු කරන්න වෙන අවස්ථාවක් තියෙනවා දරුවනේ. විශේෂයෙන්ම මිනිසාගේ ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වුණාම අනිවාර්යෙන් මේ ජලයේ ගුණාත්මක භාවය පිළිබඳව අපි මනින්න වෙනවා දරුවනේ. පරාමිතීන් පිළිබඳ සැලකිලිමත් වෙන්න වෙනවා අපිට. ඒ වගේම දරුවනේ මිනිසාගේ ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වූ විට හා මිනිසාගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට සෞඛ්‍ය ආරක්ෂිතභාවය තහවුරු කරන්න අපිට ජලයේ මේ පරාමිතීන් මයින් වෙනවා දරුවනේ. රයිට්? ඒ වගේම පානීය ජලයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමටත් අපිට ජලයේ ගුණාත්මක භාවය මයින් වෙනවා. පානීය ජලයේ ප්‍රමිතිය ආරක්ෂා කරන්න ඒ වගේම කාර්මික හා ගෘහස්ත භාවිතයට ගැනීම. කාර්මික කටයුතු සහ ගෘහස්ත භාවිතයට ගැනීමේදී දරුවනේ අපිට අනිවාර්යයෙන්ම මේ ජලයේ ගුණාත්මක භාවය මනින්න සිදුවන අවස්ථාවන් විදියට හඳුන්වන්න පුළුවන්. රයිට්? කවුද බලන්න ආයෙමත් පරිසරයට ඇතිවන හානි අවම කර ගැනීමට සඳහා පාරිසරික ජලයේ ගුණාත්මක භාවය රැක ගන්න, මිනිසාගේ ප්‍රයෝජනට ගැනීමට අවශ්‍ය වූ විට හා මිනිසාගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට, බොන නැත්නම් පානීය ජලයේ ප්‍රමිතිය ආරක්ෂා කරන්න, ඒ වගේම කාර්මික හා ගෘහස්ත භාවිතයට ගැනීමට. මෙන්න මේ අවස්ථාවලදී දුවේ පුතේ අපි අනිවාර්යයෙන්ම ජලයේ ගුණාත්මක භාවය මනිනවා. ඒ මනිනු ලබන අවස්ථාවන් විදිහට අපිට මේ ටික ඔයගොල්ලන්ට සඳහන් කරන්න පුළුවන්. හොඳයි. ඒ වගේම අපි දන්නවා කර්මාන්ත වලින් පරිසරයට ජලය මුදාහරන කොට ප්‍රමිතීන් හා අනුකූල වීමට බලන්න විශේෂයෙන්ම කර්මාන්ත සඳහා අනිවාර්යෙන් යම්කිසි කර්මාන්තයක් ස්ථාපිත කරලා ඒ කර්මාන්තය පවත්වාගෙන යනකොට දරුවනේ මේ ඒ කර්මාන්තයේ නිෂ්පාදන ක්‍රියාවලිය වලට දායක වෙලා බැහැර කරන ජලය අපද ජල කළමනාකරණ ක්‍රියාවලියක් තියෙන්න ඕනේ දරුවනේ. කර්මාන්ත ශාලාව සතුව වේස්ට් වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. මේ අපවිත්‍ර වූ ජලය කොහාටද මුදාහරින්නේ? මුදාහරින්න ජල මූලාශ්‍ර වලට මුදාහරින්න කලින් ජල මාර්ග වලට මුදාහරින්න කලින් ඒ ජලය පිරිපහදු කරනවාද? අනිවාර්යයෙන්ම පිරිපහදු කරන්න ඕනේ දරුවනේ. water treatment process එකක් තියෙන්න ඕනේ. waste water management system එකක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම වාර්ෂිකව මේ කර්මාන්ත වලට ලබා දෙන පරිසර බලපත්‍රය මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ පරිසර බලපත්‍රය ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම waste water management system එකක් තියෙන්න ඕනේ. මේ waste water sample යවලා ඒ වගේ count එක platelet count එක බලන්න ඕනේ. පරීක්ෂා කළා සම්මත පර්යේෂණ ආයතන ලවා ඒවා පරීක්ෂා කරව ගන්න ඕනේ. ඒ සාම්පල් පරීක්ෂා කරලා බලලා ඉවරලා ඒ වගේ මේ මධ්‍යම පරිසර අධිකාරී ඒ අංශවලට අදාළ නිලධාරීන් ඇවිල්ලා විශේෂයෙන්ම කර්මාන්ත ශාලාව තුළ මේ විශේෂයෙන්ම waste water management system එක මේ විශේෂයෙන්ම මේ ජල පිරිපහදුව නැත්තම් මේ ජලය විශේෂයෙන්ම අපවිත්‍ර වූ ජලය මේ waste water management system එක ක්‍රියාත්මක වෙනවද
කියන එක සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඒගොල්ලෝ හොයලා බලලා තමයි මේ පරිසර බාධා පත්‍රය නිකුත් කරන්නේ දරුවනේ. එහෙනම් විශේෂයෙන්ම අපි දන්නවා අපිට කියන්න පුළුවන් කෘෂි කර්මාන්තය සඳහා ජලයේ සුදුසු බව තීරණය කරන්නත් අපිට මේ විශේෂයෙන්ම ජලයේ ගුණාත්මක භාවය සඳහා පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම අපි මේ කතා කර හිටියේ කර්මාන්ත වලින් පරිසරයේ ජලයේ මුදා හරිනකොට දරුවනේ ඒවා ප්‍රමිතීන්ට අනුකූල වෙන්න ඕනේ දරුවනේ. ඒවත් ඒකයි අපි කිව්වේ අර මේ ජලය ප්‍රමිතීන්ට අනුකූලතාවයේ ජලයේ තියෙන්න ඕනේ. ඒ සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක අපත ජල කළමනාකරන වැඩපිළිවෙලක් ඒ ආයතනයේ සතුව තියෙන්න ඕනේ. වේස්ට් වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම කෘෂි කර්මාන්තය සඳහා අපිට ජලයේ සුදුසු බව තීරණය කරන්න වැදගත් වෙනවා. ජල ප්‍රභවවල ජල ගුණාත්මක භාවය රැකීමට නම් දරුවනේ අපි ජල ප්‍රභවය දූෂණය වීමෙන් ආරක්ෂා කර ගන්න ඕනේ. අපි යම් කිසි ජල ප්‍රභවවල ජල ගුණාත්මක භාවය රැක ගන්න නම් දරුවනේ අපි මේ ජල ප්‍රභව දූෂණය වීමෙන් ආරක්ෂා කර ගන්න ඕනේ. ජල ප්‍රභව දූෂණය වීමෙන් ආරක්ෂා කර ගන්න ඕනේ දරුවනේ අපි. ඊළඟට අපි කතා කරන්නේ මේ ජලයේ ගුණාත්මක භාවය ප්‍රකාශ කිරීමේදී යොදා ගන්නා පාරාමිතීන් ගැන කතා කරන්න දරුවනේ. ජලයේ ක්වොලිටි එක ප්‍රකාශ කරනකොට ජලයේ ක්වොලිටි එක කියනකොට අපි ජලයේ ගුණාත්මක භාවය ප්‍රකාශ කිරීමේදී යොදා ගන්නා පාරාමිතීන් මේ පාරාමිතීන් භෞතික රසායනික සහ ජෛවීය වශයෙන් අපිට වර්ග කරන්න පුළුවන් පුතේ. අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ දුවල පුතාලත් එක්ක කතා කරන්න යන්නේ මෙන්න මේ ජලයේ ගුණාත්මක භාවය ප්‍රකාශ කිරීමේදී අපි ඒ සඳහා යොදා ගන්නා පාරාමිතීන් මොනවද කියලා දැන් කතා කරන්න යන්නේ දුවේ පුතේ ඕගොල්ලොත් එක්ක බලන්න. එහෙනම් අපි මේ ටික ඕගොල්ලන්ට කියලා මේ ටික නම් කරලා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලොත් එක්ක මේක විස්තර කරන්න. එහෙනම් දරුවනේ භෞතික පාරාමිතීන් මිතියට උෂ්ණත්වය පළවෙනි කෙනා water temperature, වර්ණය water color එක, ගන්ධය odor එක, ආවිලතාවය turbidity, right, තැම්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය TSS, total solid, total suspended solid එක TSS කියලා කියන අපි total suspended solid. ඒ වගේම total dissolved solid, right, ද්‍රාවීය ඝන ද්‍රව්‍ය ප්‍රමාණය තැම්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය තමයි total suspended solid. එම total dissolved solid, right, සම්පූර්ණ ද්‍රාවී ඝන ද්‍රව්‍ය ප්‍රමාණය. taste of water, ඒ වගේම විද්‍යුත් සන්නායකතාවයක් දරුවනේ මේ පාඩමේදී විශේෂයෙන්ම අපි සඳහන් කරලා තියෙන්නේ කාණ්ඩ කරලා තියෙන්නේ භෞතික ලක්ෂණ යටතේ තමයි ඉලෙක්ට්‍රෝ කන්ඩක්ටිවිටි එක අපි සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න ජලයේ ගුණාත්මක භාවය ප්‍රකාශ කිරීමේදී යොදා ගන්නා පාරාමිතීන් කියපුවාම උෂ්ණත්වය, වර්ණය, ගන්ධය, ආවීලතාවය, තැම්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය TSS, total suspended solid, ඒ වගේම total dissolved solid, ඒ වගේම taste of water සහ විද්‍යුත් සන්නායකතාවයේ EC, electro conductivity, right දරුවනේ ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. මෙන්න ජලයේ අපි සලකා බලන භෞතික පාරාමිතීන්. ජලයේ ගුණාත්මක භාවය ප්‍රකාශ කිරීමේදී දුවේ පුතේ යොදා ගන්නා පාරාමිතීන් යටතේ මෙන්න භෞතික පාරාමිතීන් ටික තියෙනවා. ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. අපි මෙතනදී විද්‍යුත් සන්නායකතාවයක් දරුවනේ භෞතික පාරාමිතීන් යටතේ තමයි වර්ග කිරීම කරන්නේ, කාණ්ඩගත කිරීම කරන්නේ. right, ලියා ගන්න දරුවනේ ජලයේ ගුණාත්මක භාවය ප්‍රකාශ කිරීමේදී යොදා ගන්නා භෞතික පාරාමිතීන් ටික. පෞර පාරාමිතීන් භෞතික උෂ්ණත්වය water temperature, වර්ණය color of water, ගන්ධය odor එක, ආවීලතාවය turbidity, තැම්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය විශේෂයෙන්ම TSS, total suspended solid, එවන total dissolved solid, එවන taste of water. මෙන්න අපි විශේෂයෙන්ම විද්‍යුත් සන්නායකතාවයත් භෞතික ලක්ෂණයක් ඇරෙද තමයි දරුවනේ අපි වර්ග කරලා කාණ්ඩගත කරලා තියෙන්නේ. හොඳයි. ඊළඟට රසායනික ලක්ෂණ යටතේ දරුවනේ ජලයේ pH අගය, ද්‍රාවීය ඔක්සිජන් නැත්නම් dissolved oxygen DO, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම, biological oxygen demand එක BOD අගය, රසායනික ඔක්සිජන් අගය, chemical oxygen demand එක COD එක, කටිනත්වය hardness of water. මෙන්න එහෙනම් ජලයේ රසායනික පාරාමිතීන් කවුද? pH අගය, ද්‍රාවීය ඔක්සිජන් නැත්නම් dissolved oxygen DO, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම biological oxygen demand එක, රසායනික ඔක්සිජන් අපි කියනවා chemical oxygen demand එක, කටිනත්වය නැත්නම් hardness of water. මෙන්න රසායනික පාරාමිතීන් pH අගය, ද්‍රාවීය ඔක්සිජන් නැත්නම් dissolved oxygen, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම biological oxygen demand එක,
ඒ වගේම කටිනත්වය hardness of water right මතක තියාගන්න. ඊළඟට heavy metals බැරලෝහ right බැරලෝහ විදිහට අපි ගත්තාම mercury cadmium lead arsenic වගේ කට්ටිය අපිට කියන්න පුළුවන් nitrate orthophosphate pesticides රසායනික පරාමිතීන් විදිහට අපිට ගන්න පුළුවන්. ජෛවීය පරාමිතීන් යටතේ දරුවනේ අපි කතා කරන්නේ කොලිෆෝම් පරීක්ෂාව ගැන. හොඳයි අපි භෞතික පරාමිතීන් එකින් එක සාකච්ඡා කරන්න ආරම්භ කරනවා දරුවනේ විස්තරාත්මක ඕගොල්ලොත් එක්ක බලන්න මේ භෞතික පරාමිති යටතේ දරුවනේ විශේෂයෙන්ම උෂ්ණත්වයේ ටෙම්පරේචර් එක ජලයේ උෂ්ණත්වය මේ ජලයේ අඩංගු තාප ප්‍රමාණයේ මිනුමක් ජලයේ අඩංගු තාප ශක්තියේ මිනුමක් විදිහට තමයි දරුවනේ අපි උෂ්ණත්වය හඳුන්වන්නේ. කොහොමත් අපි උෂ්ණත්වය කියන්නේ තාප ශක්තියේ මිනුමක් නේද දුවේ පුතේ. එහෙනම් ජලයේ අඩංගු තාප ප්‍රමාණයේ මිනුමක් තමයි උෂ්ණත්වය කියන භෞතික පරාමිතිය ටෙම්පරේචර් එක. ඉතින් පුතේ මේ ජලයේ අඩංගු තාප ප්‍රමාණයේ මිනුමක් විදිහට අපිට උෂ්ණත්වය සකස් කියන්න පුළුවන්. ඒ මත ජලයේ රසායනික සහ ජෛවීය ලක්ෂණ වෙනස් වෙනවා. ජලයේ උෂ්ණත්වය කියන්නේ ජලයේ තාප ප්‍රමාණයේ මිනුමක්. ජලයේ තාප ශක්තියේ මිනුමක් තමයි දරුවනේ උෂ්ණත්වය කියන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ උෂ්ණත්වය මත ජලයේ රසායනික සහ ජෛවීය ලක්ෂණ වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට උෂ්ණත්වය සහ බලන ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියා අතර ප්‍රස්ථාරයක් තියෙන දරුවනේ. දන්න බලන්න ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියා ශීඝ්‍රතාවය මේ බලන්න පරිවෘත්තීය ක්‍රියා ශීඝ්‍රතාවයත් එක්ක මේ බලන්නකො පරිවෘත්ත ක්‍රියා ශීඝ්‍රතාවයත් එක්ක උෂ්ණත්වය මොකද වෙන්නේ බලන්නකො මේ මෙහෙම කියලා මේ පරිවෘත්තීය ක්‍රියා ශීඝ්‍රතාවයත් එක්ක උෂ්ණත්වයත් ගිහලා වැඩි වෙලා මේ බලන්නකො ඉහළගේකට ගිහලා නැවත මේ අඩු වෙලා තියෙන විදිහ උෂ්ණත්වය. ඒ කියන්නේ අක්ෂ දෙක x සහ y අක්ෂ දෙක බලන්නකො උෂ්ණත්වය සහ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියා ශීඝ්‍රතාවය අතර විචලනයයි දරුවනේ මේ දක්වලා තියෙන්නේ. ඒ වගේම මේ බලන්නකො උෂ්ණත්වය සහ pH අගය අතර ප්‍රස්ථාරය බලන්නකො උෂ්ණත්වයයි pH අගය අතර ප්‍රස්ථාරය right උෂ්ණත්වය බලන්න 0 10 20 30 40 50ට වගේ right ආදී වශයෙන් right බලන්න දරුවනේ pH අගය වෙනස් වෙලා තියෙන ආකාරය හරි මෙවන්න pH අගය 7.6යි ඒ වගේම 7.4යි 7.2යි 7යි 6.8යි 6.6යි 6.4යි right හොඳයි දරුවනේ එතකොට බලන්න මෙතන pH අගය 6.4යි 6.6යි 6.8යි 7.0යි 7.2යි 7.4යි right බලන්නකො මේ උෂ්ණත්වය සහ pH අගය අතර තියෙන ප්‍රස්ථාරයේ සම්බන්ධතාවය බලන්න තමයි සම්බන්ධතාවය බලන්න දරුවනේ pH අගය සහ උෂ්ණත්වය අතර තියෙන සම්බන්ධතාවය බලන්න හරි මේ බලන්න දරුවනේ right බලන්න මේ අතර තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාතිකයක් උෂ්ණත්වය වැඩි වෙනකොට බලන්නකෝ උෂ්ණත්වය වැඩි වෙනකොට pH අගයට වෙන දේ මේ බලන්න උෂ්ණත්වය වැඩි වෙනකොට pH අගයට වෙන දේ බලන්න දරුවනේ උෂ්ණත්වයයි pH අගයයි අතර තියෙන විචලනය pH අගය සහ උෂ්ණත්වය pH අගය වැඩි වෙනකොට මේ බලන්න pH අගය වැඩි වෙනකොට මේ බලන්න pH අගේ වැඩි වෙද්දි මොකද්ද වෙන්නේ බලන්න දරුවනේ pH අගේ වැඩි වෙනකොට මේ pH අගේ වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා pH අගේ වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා right උෂ්ණත්වය අඩු වෙනවා pH අගේ වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා දරුවනේ pH අගේ වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා pH අගේ වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා pH අගේ අඩු වෙනකොට මොකද වෙන්නේ බලන්න pH අගේ අඩු වෙනකොට right
pH අගයයි උෂ්ණත්වයේ අතර තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාතිකයක්. pH අගය සහ උෂ්ණත්වයේ අතර තියෙන උෂ්ණත්වයේ එහෙනම් උෂ්ණත්වයේ වැඩි වෙනකොට ජලයේ pH අගය මොකද වෙන්නේ දරුවනේ? right? මේ බලන්න. උෂ්ණත්වයේ වැඩි වෙනකොට මේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට pH අගය අඩු වෙනවා. උෂ්ණත්වයේ වැඩි වෙද්දී pH අගය අඩු වෙනවා. ඒ වගේම උෂ්ණත්වය අඩු වෙනකොට pH අගය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට pH අගය වැඩි වෙනවා. එහෙනම් උෂ්ණත්වයයි pH අගය අතර තියෙන ප්‍රස්ථාරය බලන්න සම්බන්ධතාවය දරුවනේ. සම්බන්ධතාවය බලන්න විභාගයට අනිවාර්යයෙන්ම අහයි දරුවනේ මේ සම්බන්ධතාවය උෂ්ණත්වය සහ pH අගය අතර සම්බන්ධතාවය. ප්‍රතිලෝම සමානුපාතිකයක් තියෙන උෂ්ණත්වයයි pH අගය අතර. උෂ්ණත්වයයි pH අගය අතර ප්‍රතිලෝම සමානුපාතිකයක් සම්බන්ධතාවයක් තියෙන. right? උෂ්ණත්වයයි pH අගය අතර සම්බන්ධතාවය දරුවනේ. උෂ්ණත්වයයි pH අගය අතර සම්බන්ධතාවය බලන්න. right? උෂ්ණත්වයේ වැඩි වෙනකොට මේ බලන්න උෂ්ණත්වයේ වැඩි වෙනකොට pH අගය අඩු වෙනවා. උෂ්ණත්වයේ වැඩි වෙනකොට pH අගය අඩු වෙනවා. උෂ්ණත්වයේ වැඩි වෙද්දී pH අගය අඩු වෙනවා ජලයේ. ඒ වගේම pH අගය වැඩි වෙනකොට මොකද වෙන්නේ? pH අගය වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා. pH අගය වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා. right? මං හිතන්නේ පැහැදිලි දරුවනේ. ඒ වගේම බලන්න උෂ්ණත්වය සහ ඝනත්වය අතර ප්‍රස්ථාරයේ ටෙම්පරේචර් එකයි ඩෙන්සිටි එකයි ජලයේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් ඩෙන්සිටි එක මේ තියෙන ඝනත්වය සහ මේ බලන්න මැක්ස් ඩෙන්සිටි at මේ බලන්න උපරිම ඩෙන්සිටි එකක් තියෙනවා at 4 celsius වලදී ice water මේ ice පෙන්ලා තියෙන මෙන්න මේ කලර් එකෙන් මේ අනිත් මේ කලර් එකෙන් water පෙන්ලා තියෙන max density එකක් පෙන්නනවා at 4 celsius වලදී max density එකක් උපරිම ඝනත්වයක් පෙන්නනවා උපරිම max density එකක් උපරිම ඝනත්වයක් පෙන්නනවා උෂ්ණත්වය celsius අංශක 4 දී. එහෙනම් බලන්න කොහොමද ටෙම්පරේචර් එකයි උෂ්ණත්වයයි ඝනත්වයයි අතර සම්බන්ධතාවයත් මේකෙන් අපිට වැටෙනවා දරුවනේ මේ ප්‍රස්ථාරයේ මගින් නිරූපණය කරන උෂ්ණත්වය සහ ඝනත්වය අතර ප්‍රස්ථාරය. උෂ්ණත්වය සහ ඝනත්වය අතර ප්‍රස්ථාරය. right? ඒ වගේම උෂ්ණත්වය මැනීමේ උපකරණ ගැන දරුවනේ අපි මෙතනදී කතා කරනවා. උෂ්ණත්වමානයක් භාවිතයෙන් රසදිය හෝ මධ්‍යසාර උෂ්ණත්වමාන ද්‍රව්‍ය විදියට භාවිතා කළ තියෙන දරුවනේ බොහෝ උපකරණවල මේ උෂ්ණත්වමානවල උෂ්ණත්වමාන ද්‍රව්‍ය විදියට රසදිය නැත්නම් මධ්‍යසාර තමයි බල්බය තුල අඩංගු වෙන්නේ. අපි දන්නවා උෂ්ණත්වය වැඩි වෙනකොට දරුවනේ රසදිය ප්‍රසාරණය වෙනවා. මේ ප්‍රසාරණය වෙන රසදිය උෂ්ණත්වමානයේ තියෙන කේශික නලයේදී ඉහළට ගිහිල්ලා අදාළ උෂ්ණත්වයේදී නතර වෙනවා. අපි දැන් නටන ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි න දරුවනේ. අපි නටන ජලයට උෂ්ණත්වමානයක් දැම්මොත් මේ උෂ්ණත්වමාන බල්බයේ තියෙන රසදිය කඳ තියෙන රසදිය මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙනවා. රසදිය ප්‍රසාරණය වෙලා කේශික නලයේදී ඉහළට ගමන් කරනවා. රසදිය ප්‍රසාරණය වෙලා කේශික නලයේදී ඉහළට ගමන් කරලා සෙල්සියස් අංශක 100 දී නතර වෙනවා. ආයි මේක පරිසර උෂ්ණත්වයට අරගෙන බැලුවා ගත්තාම අපි මොකද වෙන්නේ? අර රසදිය කඳ නැවත සංකෝචනය නා බල්බයේ දෙසට ගමන් කරනවා කේශික නලය හරහා. අර කෙස් ගහක් වගේ තියෙන කේශික නලය හරහා දිගේ නැවත පහළට එනවා බල්බයේ දෙසට එනවා. ඇවිල්ලා අදාළ පරිසර උෂ්ණත්වය නතර වෙනවා. සෙල්සියස් අංශක 25යි නම් 24යි නම් ඊතර නතර වෙලා අපිට අදාළ උෂ්ණත්වය පෙන්වුම් කරනවා. එහෙනම් විශේෂයෙන්ම උෂ්ණත්වමාන භාවිතා කරනකොට මේ උෂ්ණත්වමානවල උෂ්ණත්වමාන ද්‍රව්‍ය විදියට රසදී නැත්නම් මධ්‍යසාර භාවිතා කරනවා. වර්ණවත් මධ්‍යසාර සහිත උෂ්ණත්වමාන භාවිතා කරනවා. උෂ්ණත්වයේ වැඩි වෙනකොට රසදිය නැත්නම් මධ්‍යසාර ප්‍රසාරණය වෙනවා. උෂ්ණත්වමානයේ මත මුද්‍රිත පරිමාණයේ උපකාරයෙන් අපිට දරුවනේ මේ පාඨාංක සටහන් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට පාඨාංක සටහන් කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. එහෙනම් මතක තියාගන්න මේ උෂ්ණත්වමානවල කේශික නලයක් තියෙනවා. මේ කේශික නලයේ දිගේ උෂ්ණත්වයේ අඩු වැඩි වීම මත
විශේෂයෙන්ම රසදියේ මධ්‍යසාර ප්‍රසාරණය හා සංකෝචනය වීම සිද්ධ වෙනවා දරුවනේ. ඒ අනුව අපිට මේ උෂ්ණත්වමානයේ මත මුද්‍රණය කරලා තියෙන පරිමාණය ආධාරයෙන් අපිට පාඨාංක සටහන් කර ගැනීමට හැකියාව තියෙනවා. අදාළ පාඨාංක සටහන් කර ගැනීමට හැකියාව තියෙනවා. දරුවනේ නම් අපි ජලයේ පරාමිතීන් ගැන කතා කර ඉන්නේ. ජලයේ භෞතික පරාමිතීන් කතා කරන්නේ විශේෂයෙන්ම උෂ්ණත්වය කියන පරාමිතිය ඒ තරම්ම අතිශය වැදගත් සාධකයක් පරාමිතියක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි බලමු. රයිට් මේ බලන්න දරුවනේ විවිධ උෂ්ණත්වමාන තියෙනවා දරුවනේ. මේ බලන්න ඩිජිටල් තර්මෝමීටර්ස් තියෙනවා. මේ වගේ මේ ඉලක්කම් විදිහට මේ විදිහට සඳහන් වෙනවා දරුවනේ. මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් දරුවනේ උෂ්ණත්වමාන බල්බයේ ද්‍රවයේ විදිහට භාවිතා කරලා තියෙනවා. මධ්‍යස්වර භාවිතා කරලා තියෙන දරුවනේ. මේ බලන්න උෂ්ණත්වමාන බල්බයේ ද්‍රවයේ විදිහට මධ්‍යස්වර භාවිතා කරලා මේ බලන්න උෂ්ණත්වයේ මානලා තියෙන අවස්ථාවක් දරුවනේ. මේ බලන්න නටන ජලයේ උෂ්ණත්වයේ බලලා තියෙන අවස්ථාව. මේ ජලයේ උෂ්ණත්වයේ බලන්න. මේ බලන්න රසදිය මෙන්න මේ මධ්‍යස්වර බල්බේ මත තියෙන මධ්‍යස්වර මේ බලන්න මේ කේශික නළය දිගේ ඉහළට ගිහිල්ලා මේ අදාළ පාඨාංකය මේ මත සටහන් මුද්‍රණය කරලා තියෙන පාඨාංකයේ මත නතර වෙලා තියෙනවා. මේ බලන්න තවත් ඒ ආකාරයට අපිට සඳහන් වෙනවා ඩිජිටල් විදියට. මෙන්න මේ ආකාරයට සකස් කරන ලද උෂ්ණත්වමාන තියෙන දරුවනේ. සෙල්සියස් අංශක වලින් මේ උෂ්ණත්වය සඳහන් වෙලා තියෙනවා. තර්මෝමීටර්ස් මේ විවිධ උෂ්ණත්වමාන තියෙනවා. මේ මධ්‍යස්වර වගේම බහුලවම යොදා ගන්නවා දරුවනේ උෂ්ණත්වමාන ද්‍රව්‍ය විදියට රසදිය භාවිතා කරලා තියෙනවා දරුවනේ මේ විදියටම. ඒ පාට ඔබ දැකලා තියෙනවා. රයිට් දරුවනේ පැහැදිලි නේද ඔබට? රයිට් මේ තියෙන දරුවනේ හෙඩ් එක මේ බලන්න මේ හෙක්ස් ඇජෙක්ස්ටින් නට් එකක් තියෙනවා. බොයිලින් වෝටර් මේ බලන්න බොයිලින් වෝටර්. thermometers right liquid level එක තියෙනවා දරුවනේ මේ එක එක මට්ටමේදී දාලා තියෙන්නේ මේ උෂ්ණත්වමාන මේ බලන්න ඒ upper level එක ජල ප්‍රතිරෝධී තර්මිස්ටර් උෂ්ණත්වමානයක් තියෙනවා දරුවනේ මෙතන. water resistant thermistor thermometer එකක් තියෙනවා මේ බලන්න. හරි. ජල ප්‍රතිරෝධී තර්මිස්ටර් උෂ්ණත්වමානයක් දරුවනේ. right. හරි. human body temperature එක බලන්න 37 celsius. human body temperature එක Fahrenheit වලින් නම් කොහොමද කියලා තියෙනවා දරුවනේ. හරි. සෙල්සියස් වලින් සහ ෆැරන්හයිට් වලින් මේ අපිට බලන්න සෙල්සියස් සහ ෆැරන්හයිට් වලින් තියෙන දරුවනේ. සෙල්සියස් 37ක් කියන්නේ ෆැරන්හයිට් 98.6 98.6ක් වගේ දරුවනේ. 37යි කියන්නේ ෆැරන්හයිට් වලින් සඳහන් වෙලා තියෙන එක. ඒ වගේම උෂ්ණත්වමානයේ බල්බය සැලකිලිමත්ව ජලය තුලට බහා උෂ්ණත්වමානයේ පාඨාංකයේ ස්ථායි වීමට මිනිත්තු 2ක්වත් රඳවලා තියන්න ඕනේ දරුවනේ. ජලයේ උෂ්ණත්වයේ මැනීමේදී අපි උෂ්ණත්වමානයේ බල්බය බොහොම සැලකිලිමත්ව ජලය තුල බහා සැලකිලිමත්ව ජලය තුලට බහා මේ උෂ්ණත්වමානයේ පාඨාංක සෙට් වෙනකන් ස්ථායි වෙන නම් මිනිත්තු 2ක්වත් රඳවලා තියන්න ඕනේ දරුවනේ අවම වශයෙන්. ඉතින් දරුවනේ උෂ්ණත්වමානයේ පාඨාංකයේ ස්ථායි වුණාට පස්සේ අපිට උෂ්ණත්වය සටහන් කරගන්න පුළුවන්. පාඨාංක ස්ථායි වුණාට පස්සේ දුවේ පුතේ අපිට උෂ්ණත්වය සටහන් කරගන්න පුළුවන්. බොහෝ අවස්ථාවල සෙල්සියස් අංශක 0ත් 100ත් අතර දක්වා ක්‍රමාංකනය කළ පරිමාණය මෙන්න මේ ආකාරයට දරුවනේ සටහන් වෙනවා. සඳහන් රසදිය උෂ්ණත්වමානයක් තමයි භාවිතා කරන්නේ පරිමාණය 0.1 සෙල්සියස් විදියට. උෂ්ණත්වමානයක අංක ශෝධනය නැත්නම් කැලිබරේට් කරලා තියෙන්නේ අර්ධ සම්පූර්ණ හෝ පූර්ණ ගිල්වීමක් සඳහා දරුවනේ. මතක තියාගන්න. විශේෂයෙන්ම උෂ්ණත්වමානයක් අංක ශෝධනය කරලා නැත්නම් කැලිබරේට් කරලා තියෙන්නේ විශේෂයෙන්ම අර්ධ නැත්නම් සම්පූර්ණ හෝ පූර්ණ ගිල්වීමක් සඳහා දරුවනේ. හරි.
විශේෂයෙන්ම අර්ධ ගිල්වීමක් සඳහා අංක ශෝධනය කළ උෂ්ණත්වමානයක් එහි බඳෙහි සඳහන් සලකුණ දක්වා පමණක් ගිල්වීම කරන්න ඕනේ. ඒ වගේම ලෝහ මුහුණත් උෂ්ණත්වමානයක් භාවිතා කරනවා නම් ඒ අංක ශෝධනය කරගන්න ඕනේ දරුවනේ. ඒ වගේම ජල ප්‍රතිරෝධී තර්මිස්ට උෂ්ණත්වමානයක්ද ඩිජිටල් තාක්ෂණයේ සහිත එකකුත් අපිට අංක ශෝධනය කරගන්න ඕනේ. අංක ශෝධනය කර ගැනීම සඳහා නිෂ්පාදකයාගේ උපදෙස් පිළිපදින්න ඕනේ. උපදෙස් පත්‍රිකාවල තියෙන දරුවනේ කැලිබරේට් කර ගැනීම සඳහා අපිට මේ උෂ්ණත්වමාන. ඒ වගේම ජලයේ උෂ්ණත්වයේ විචලනය වන ආකාරය වගේම ඒ අනුව උෂ්ණත්වයේ මැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් යුතු කරුණු තියෙනවා දරුවනේ අපි. ඒවා ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. පරිසර උෂ්ණත්වයේ ජලයේ උෂ්ණත්වයට වඩා සැලකිය යුතු වෙනස්කම් හෝ අධික සුළං ඇති විටක හෝ උෂ්ණත්වමානය ජලයෙන් පිටතට ගත් විට පාඨාංක ඉතා ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන් දරුවනේ. මෙන්න බලන්නකො දරුවනේ අපි ජලයේ උෂ්ණත්වයේ විචලනය වන ආකාරය වෙනස් වන ආකාරය හා ඒ අනුව උෂ්ණත්වයේ මැනීමේදී අපි විශේෂයෙන් දුවේ පුතේ සැලකිලිමත් යුතු කරුණු තියෙනවා. අපි දන්නවා පරිසර උෂ්ණත්වයේ ජලයේ උෂ්ණත්වයට වඩා සැලකිය යුතු වෙනස්කමක්. එහෙම නැත්නම් අධික සුළං ඇති විටක ඒ වගේම උෂ්ණත්වමානය ජලයෙන් පිටතට ගත්ත ගමන් පාඨාංක ඉතා ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපි උෂ්ණත්වමානයේ බල්බේ කොහෙද ජලය තුල තිබියදීම මතක තියාගන්න. උෂ්ණත්වමානයේ බල්බේ ජලය තුල තිබියදීම ජලය තුල තියෙනකොටමයි පාඨාංක ලබා ගන්න. ඒකයි සැලකිලිමත් වෙන්න ඕනේ. මතක තියාගන්න අපි උෂ්ණත්වමානයේ බල්බේ ජලය තුල තිබියදීම තමයි පාඨාංක ලබා ගන්න ඕනේ දරුවනේ. ඒක හොඳින් මතක තියාගන්න. රයිට්. මේ බලන්න කුඹුරක ජලයේ උෂ්ණත්වයේ විචලන ආකාරය කුඹුරක ජලයේ උෂ්ණත්වයේ විචලන ආකාරය කාලයත් සමග මේ බලන්නකො උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් කාලය බලන්න 6යි 9යි 12යි 3යි මේ බලන්න සවස් 6යි රාත්‍රී 9යි අලුයම 1යි අලුයම 12 නේද මධ්‍යම රාත්‍රියේ නේද අලුයම 3යි අලුයම 6යි වෙලාව එයා ටෙම්පරේචර් එක වෝටර් ටෙම්පරේචර් එක බලන්නකො මේ බලන්නකො කුඹුරක ජලයේ උෂ්ණත්වයේ විචලන වන ආකාරය දරුවනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් තියෙනවා මේ බලන්න කාලයත් සමග උෂ්ණත්වයේ විචලනය වෙන ආකාරයයි පෙන්වන්නේ මේ ප්‍රස්ථාරයෙන්. ඒ වගේම ජලයේ උෂ්ණත්වය මැනීමේ වැදගත්කම ගැන අපි දැන් කතා කරන්නේ. ඇයි මේ ජලයේ උෂ්ණත්වය මැනීම වැදගත් වෙන්නේ කියන එක දුවේ පුතේ අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. රයිට්. මං හිතන්නේ තවමත් අපි කතා කරන්නේ මේ උෂ්ණත්වය කියන පරාමිතිය ඊතරම් වැදගත් භෞතික පරාමිතියක් දරුවනේ ජලයේ උෂ්ණත්වය කියන්නේ. ඒක නිසා අපි ඔයගොල්ලොත් එක්ක දැන් මේ වෙලාවේ දැන් කතා කරන්න යන්නේ දුවේ පුතේ බලන්න මෙන්න මේ ජලයේ උෂ්ණත්වයේ මැනීමේ වැදගත්කම සම්බන්ධ වෙන දරුවනේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඉන්නේ. බලන්න ජීවී ක්‍රියාකාරීත්වයට ජලයේ උෂ්ණත්වයේ මැනීම වැදගත් වෙනවා. ඇයි? පරිවෘත්තීය ක්‍රියා හා වර්ධනය කෙරෙහි බලපානවා. ජලයේ උෂ්ණත්වයේ ජීවී ක්‍රියාකාරීත්වයට බලපානවා. විශේෂයෙන්ම ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියා හා වර්ධනය සඳහා බලපානවා දරුවනේ. ග්‍රෝත් එකට වර්ධනය කෙරෙහි උෂ්ණත්වය බලපානවා. ජල ප්‍රභවයක ජීවත් වෙන්න පුළුවන් කුමන ජීවීන්ද කියන එක තීරණය කරනවා ජලයේ උෂ්ණත්වය. හරි මත්ස්‍යීන් කෘමි සතුන් ඒ වගේම ඇක්වටික් ස්පීසිස් මේ ජලජ විශේෂ මේ යම් උෂ්ණත්ව පරාසයක මෙම ජීවීන්ට ජීවත් විය හැකි අතර මේ පරාසයට වඩා උෂ්ණත්වය වෙනස් වන විට ජීවී ගහනය අඩු වෙනවා. යම් ජීවී කාණ්ඩයක් සඳහා ප්‍රශස්ත උෂ්ණත්ව පරාසයක් තියෙනවා දරුවනේ ජලාශයක ජීවත් වන ජල ප්‍රභවයක ජීවත් වන ජලයේ ජීවත් වන. එහෙනම් මෙන්න මේ උෂ්ණත්ව පරාසයේ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒ අදාළ නැත්නම් ප්‍රශස්ත උෂ්ණත්ව පරාසය වෙනස් වෙනකොට ජීවී ගහනය අඩු වෙනවා. එහෙනම් උෂ්ණත්වයේ මැනීමේ වැදගත්කම තමයි ජීවී ක්‍රියාකාරීත්වය පරිවෘත්තීය ක්‍රියා හා වර්ධනය කෙරෙහි බලපානවා. ජල ප්‍රභවයක ජීවත් වෙන්න පුළුවන් කුමන ජීවීන්ද කියලා තීරණය කරනවා. යම් උෂ්ණත්ව පරාසයක මෙන්න මේ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්. මේ පරාසයට වඩා උෂ්ණත්වයේ වෙනසක් ඇති වුණොත් දරුවනේ
ඒ ජලය තුළ ජීවත් වන ජීවී ගහනයේ වෙනස් වීම සඳහා ඒක හේතු සාධකයක් වෙනවා. right හරි. ඒ වගේම උෂ්ණත්වය ජලයේ රසායනික තත්ත්වයන්ටත් බලපෑම් ඇති කරනවා දරුවනේ. උෂ්ණත්වයේ ජලයේ රසායනික තත්ත්වයන්ටත් බලපෑමක් ඇති කරනවා. මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙනකොට රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ජලයේ උෂ්ණත්වය වැඩි වෙනකොට ජලය තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. දුවේ පුතේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙනකොට ජලයේ රසායනික ප්‍රතික්‍රියා වේගයත් වැඩි වෙනවා. එහෙනම් විශේෂයෙන්ම උෂ්ණත්වය මේ ජලය තුල ජලයේ රසායනික තත්ත්වයන්ටත් බලපෑම් ඇති කරනවා. උෂ්ණත්වය වැඩි විට රසායනික ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. භූගත ජලයේ උෂ්ණත්වය වැඩි වෙනකොට මේ පාෂාණව තියෙන ඛනිජ වැඩියෙන් දිය වෙනවා දරුවනේ. එතකොට මේ විද්‍යුත් සන්නායකතාවය ඉහළ දමනවා. විද්‍යුත් සන්නායකතාවය ඉහළ දාන්න හේතු වෙනවා දරුවනේ. ඒ වගේම උෂ්ණත්වය ජලයේ දියවිය හැකි වායු ප්‍රමාණය තීරණය කරනවා දරුවනේ. උෂ්ණත්වයේ ජලයේ දිය වෙන්න පුළුවන් වායු ප්‍රමාණය තීරණය කරනවා. උෂ්ණත්වයේ වැඩි බලන්න උෂ්ණත්වයේ වැඩි ජලයේ රඳවා ගන්න පුළුවන් ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය අඩුයි දරුවනේ. ජලයේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට ඒ ජලයේ රඳවා ගන්න පුළුවන් dissolved oxygen DO ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය අඩු කරනවා දුවේ පුතේ. බලන්නකෝ උෂ්ණත්වයේ වැඩි වෙනකොට දරුවනේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට ජලයේ රඳව ගන්න පුළුවන් ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය dissolved oxygen නැත්නම් DO අඩු කරනවා දරුවනේ. කවුද අඩු කරන්නේ? DO අඩු කරනවා. DO අඩු කරනවා. ඔක්සිජන් ප්‍රමාණය ජලයේ දියවල තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒක ජලජ ජීවීන් කෙරෙහි බලපානවා. ඒක ජලජ ජීවීන් කෙරෙහි බලපානවා දරුවනේ. ඒ වගේම සමහර සංයෝගවල විෂ බව උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක වැඩි වෙනවා. සමහර සංයෝගවල විෂ සහිත බව උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක වැඩි වෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත සඳහා අපි දන්නවා සිසිල් ජලය අවශ්‍යයි. උදාහරණයක් විදිහට යන්ත්‍ර සිසිලනය සඳහා විදුලි බලාගාරවල මේ යන්ත්‍ර සිසිලනයෙන් පස්සේ ඉවත් කරන තාපවත් වූ ජලය නිසා ජලය විශේෂයෙන්ම ඉවත් කරන ජලය මගින් ජල ප්‍රභවී උෂ්ණත්වය වැඩි කරනවා. බලන්න කර්මාන්ත සඳහා සිසිල් ජලය අවශ්‍ය වෙනවා. මේ විදුලි ජනක යන්ත්‍ර මේ තාපය මගින් ක්‍රියාත්මක කරන විදුලි බලාගාරවල මේ තාප විදුලි බලාගාරවල මේ ජනක යන්ත්‍රවල සිසිලනය සඳහා මේ සිසිල් ජලය අවශ්‍ය වෙනවා. විදුලි බලාගාරවල මේ යන්ත්‍ර සිසිලනයෙන් ඉවත් කරන ජලය දරුවනේ තාපවත් වූ ජලය ජල ප්‍රභවලට මුදාහරනකොට මොකද වෙන්නේ? මේ ජල ප්‍රභවයේ උෂ්ණත්වය වැඩි කිරීම සඳහා ඒක හේතුවක් වෙනවා දුව පුතේ. ජලජ ජීවීන්ට බලපෑම බලමු. අපි දන්නවා බොහෝමයක් මසුන් දරුවනේ සෙල්සියස් අංශක 10 උෂ්ණත්වයේදී ඒගොල්ලන්ගේ වැඩිවීමක් වගේම පරිවෘත්තීය ක්‍රියාකාරකම් වල ශීඝ්‍රතාවය දෙගුණ කරනවා. බොහෝමයක් මසුන් දරුවනේ මසුන් බොහෝමය සෙල්සියස් අංශක 10 උෂ්ණත්වයේදී තමයි ඒගොල්ලන්ගේ වැඩිවීමක් පරිවෘත්තීය ක්‍රියාකාරවල ශීඝ්‍රතාවය දෙගුණ කරනවා. ශ්වසනය ජීර්ණ වගේ ක්‍රියාවල. ඉතින් ඔක්සිජන් අවශ්‍යතාවයත් ඒත් එක්කම වැඩි වෙනවා. ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට වඩා වැඩි වීමෙන් එන්සයිම් බිඳ වැටෙනවා. ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. පරිවෘත්තීය ක්‍රියාකාරකම් වල අඩුවීමක් සිදු වෙනවා මෙටබොලිසම් වල. පරිවෘත්තීය ක්‍රියාකාරකම් වල අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ජලජ ජීවීන්ගේ හැසිරීම් රටාවෙත් වෙනසක් ඇති වෙනවා මේ උෂ්ණත්වය වැඩි වෙද්දී. ජල ජීවීන්ගේ හැසිරීම් රටාවෙත් වෙනස් වීමක් ඇති වෙනවා දරුවනේ. මේ බලන ජලජ ශාකවල ශ්වසනය හා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඉහළ නංවනවා. ජලජ ශාකවල ශ්වසනය සහ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඉහළ නංවනවා. බලන උෂ්ණත්වය යම් අගයකට වඩා වැඩිවීම ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය පහළ දානවා. බලන්න right බලන්න විශේෂයෙන්ම මෙටබොලික් රේට් එක ටෙම්පරේචර් එක උෂ්ණත්වයත් එක්ක right පරිවෘත්තීය ක්‍රියාවල ශීඝ්‍රතාවයේ රේට් එක බලන්න.
වැඩි වෙලා බලන්නකො පහළ දානවා යම් මාගයක් දක්වා යනවාට පස්සේ එතනින් එහාට පහළ දානවා මේ බලන්න ජලජ ශාකල සසනය හා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ නංවනවා පරිවෘත්තීය ක්‍රියා නංවනවා බයි බලන්නකෝ උෂ්ණත්වයේ යම් අගයක වැඩි වෙනවත් එක්කම යම් කිසි අගයකට වඩා වැඩි වුණොත් බලන්න එතනින් එහාට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ පහළ දානවා මෙටබොලික් රේට් එක පරිවෘත්තීය ක්‍රියාවල ශීඝ්‍රතාවය රිලේටිව් PS එක බලන්නකෝ right රිලේටිව් බලන්න මේ බලන්න PS එක right ඒ වගේම ටෙම්පරේචර් එක right හරි 0 10 20 30 40 විදියට උෂ්ණත්වයේ දරුණේ විචලනය පෙන්නුම් කරන්නේ ක්ලෝරෙල්ලගේ ඇනබීනගේ ඒ වගේම සංයෝගවල විස බව උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක වැඩි වෙනවා ජලයේ දිය වෙලා තියෙන සංයෝගවල විස බව දරුවනේ උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක වැඩි වෙනවා දරුවනේ බලන්න උෂ්ණත්වයේ වැඩිවීමත් සමග යම් සංයෝගවල ද්‍රාව්‍යතාවයත් වැඩි වෙනවා ජලයේ දියවීමේ ස්වභාවයත් ද්‍රාව්‍යතාවයත් වැඩි වෙනවා දරුවනේ විෂ බව වැඩි වෙනවා කැඩ්මියම් සිංක් ලෙඩ් වැනි බැරලෝහ ඇමෝනියා වැනි සංයෝගවල විෂ බව වැඩි වෙනවා ඒවායේ ද්‍රාවීය භාවයත් වැඩි වෙනවා ජලයේ උෂ්ණත්වයේ වැඩිවීමත් සමග දරුවනේ බලන්න උෂ්ණත්වයේ වැඩිවීමත් සමග ජීවීන්ගේ සහන සීමාව ටොලරන්ස් ලිමිට් එක අඩු වෙනවා දරුවනේ ජලයේ උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක ජීවීන්ගේ සහන සීමාව ටොලරන්ස් ලිමිට් එක අඩු වෙනවා පටක පරිවෘත්තීය ක්‍රියා වැඩි වෙනවා ළමයි රයිට් බලන්න හරි පරිවෘත්තීය ක්‍රියා වැඩි වෙනවා ළමයි හරි උෂ්ණත්වය ජලයේ දියවිය හැකි වායු ප්‍රමාණය තීරණය කරනවා උෂ්ණත්වයේ ජලයේ දිය වෙන්න පුළුවන් වායු ප්‍රමාණය තීරණය කරනවා දරුවනේ බලන්න උෂ්ණත්වය වැඩි ජලයේ රඳවාගත හැකි ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය අඩුයි ඒක ජලජ ජීවීන්ගේ ක්‍රියා කෙරෙහි බලපානවා මේ බලන්න ටෙම්පරේචර් එක සහ pH අගය අතර විචලනය උෂ්ණත්වය මේ බලන්න 0 5 10 15 20 25 කාරියට අපි මේක කතා කරා කලින් pH අගය 6.4 6.6 6.8 7 7.2 7.4 7.6 එතන නිවැරදිව සඳහන් වෙලා තියෙනවා DO බලන්නකෝ ටයිම් එක එක්ක මේ DO බලන්න dissolved oxygen ප්‍රමාණය solar radiation එක මේ බලන්න වර්ග මීටරයට watts වලින් solar radiation එක තියෙනවා solar radiation එක සූර්ය විකිරණතාවය තමයි solar radiation එක කියලා කියන්නේ අපි ටයිම් එකත් එක්ක DO ලීටරයට මිලිග්‍රෑම් වලින් dissolved oxygen ප්‍රමාණයේ විචලනය solar radiation එකත් එක්ක pH සහ උෂ්ණත්වය අපි ප්‍රස්ථාරයේ බැලුවා කලිනුත් ප්‍රස්ථාරයේ ගත කතා කරා නේද බලන්න මෙතන තියෙන්නේ pH අදාළ එකක් බලන්න pH සහ උෂ්ණත්වය මෙතන බලන්න ඊට පහලින් ලවණ බොහෝමයක ද්‍රාව්‍යතාව උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක වැඩි වෙනවා ලවණවල ද්‍රාව්‍යතාව උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක වැඩි වෙනවා දරුවනේ බලන්න ලවණ බොහෝමයක ද්‍රාව්‍යතාව ජලයේ දිය වෙන බව ද්‍රාව්‍යතාව උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක වැඩි වෙනවා ඒ අනුව pH අගය වෙනස් වෙන්න පුළුවන් right බලන්න Celsius බිඳුවේදී බලන්න pure water will remain neutral බලන්න at 0 Celsius pH is 7.47 වෙනවා දරුවනේ බලන්න බිඳුවේදී Celsius 25 දී එතකොට pH is 7 වෙනවා බලන්නකො pH අඩු වෙන හැටි
100 Celsius pH is 6.14 වෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? pH අගේ අඩු වෙනකොට උෂ්ණත්වය අඩු වෙනකොට pH අගේ වැඩි වෙලා තියෙන්නේ. උෂ්ණත්වය අඩු වෙනකොට pH අගේ වැඩි වෙලා තියෙන්නේ. උෂ්ණත්වය අඩු වෙනකොට pH අගේ වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම උෂ්ණත්වය වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනකොට pH අඩු වෙනවා. මේ උෂ්ණත්වය වැඩි වෙනකොට pH අඩු වෙනවා. 100 Celsius බලන්න pH is 6.14 එහෙනම් pH අගේ සහ උෂ්ණත්වය අතර ප්‍රස්ථාරයේ දරුවනේ අපි දැක්කේ. ඝනත්වය හා උෂ්ණත්වය අතර මේ බලන්න ඩෙන්සිටි එක ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් තියෙනවා, ටෙම්පරේචර් එක සෙල්සියස් වලින් තියෙනවා. මැක්ස් ඩෙන්සිටි එකක් 4 සෙල්සියස් වලදී උපරිම ඝනත්වයක් තියෙනවා 4 සෙල්සියස් වලදී. එහෙනම් බලන්නකෝ උෂ්ණත්වය අඩුවීමත් සමග ජලයේ ඝනත්වය බලන්නකෝ උෂ්ණත්වය අඩුවීමත් සමග ජලයේ ඝනත්වය අඩු වෙනවා. මේ බලන්න. ලීටරයට ග්‍රෑම් වලින් තියෙනවා ලීටරයට ග්‍රෑම් at 4 සෙල්සියස් වලදී. උෂ්ණත්වය අඩුවීමත් සමග ජලයේ ඝනත්වය බලන්න දරුවනේ. මේ බලන්න උෂ්ණත්වය අඩුවීමත් සමග බලන්න උෂ්ණත්වය අඩුවීමත් සමග ඝනත්වය ජලයේ ඝනත්වය උෂ්ණත්වය අඩුවීමත් සමග ජලයේ ඝනත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩුවීමත් සමග right උෂ්ණත්වය අඩුවීමත් සමග ජලයේ ඝනත්වය අඩු වෙනවා දරුවෝ පෙන්눔 කරලා තියෙන්නේ. හරි. හොඳයි දරුවනේ. එතකොට අපිට ඒ කොටසත් අවසන් වෙන දරුවනේ පළවෙනි කොටස අවසන් වෙනවා දරුවනේ. විශේෂයෙන්ම පස්වෙනි එකකේ පළවෙනි කොටසයි දරුවනේ අපි අවසන් වුණේ. අපි ඊළඟ කොටසත් එක්ක ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.